වීඩියෝ නරඹන්න සියත TV සබස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න. දැන් අපි ඉස්සල්ලා කතා කරා විමුක්තිත් එක්ක ජනමාධ්‍ය පිළිබඳව. විමුක්ති බලපුවාම කුරුණෑගල ප්‍රදේශ අපේ ගම් පළාතමයි. ඊයේ ડોක්ටර්ට කතා කරා. ඊගාට අපිට තවමත් ඔබට මොන ගැහුම් නැතුණාට එතුමත් ඊයේ රාත්‍රියේ තමන්ගේ බිරිඳ වැඩ කටයුතු කරන්නේ කුරුණෑගල මහ රෝලේ නිසා එතුමිය එක්කගෙන ගිහිල්ලා එන ගමන් තමයි අපිත් එක්ක කතා බහ කරේ. ඒ සියලු රාජකාරීත් එක්ක අපි වෙනුනොත් එතුමා කාලය වෙන් කරනවා. අද වගේම මීට පෙර ආතුවත් එතුමා අපිත් එක්ක මේ වගේම වැදගත් කතා බහකට එකතු වුණා. අද දවසේ අපි ආරාධනා කළේ එතුමාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඕන රෝගයකකේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග වෛද්‍යතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා දවසේත් අපේ වැඩසටහන ආයිබෝන්. මේ වෛද්‍යතුමනි දැන් අපි අද කතා බහ කරන්නේත් මේ බෝ නොවන රෝග පිළිබඳව විශේෂයෙන්ම හදිසි අනතුරු පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකට විශේෂත්වයක් තියෙනවා. සතියක්ම වෙන් කරලා තියෙනවා. ඔව් තරංග අපි මම පොඩ්ඩක් ඒක මේ විදිහට විස්තර කරන්න ගත්තොත් ඇයි අපි මේ විදිහට සතියක් විශේෂයෙන්ම හදිසි අනතුරු සඳහා හදිසි අනතුරු වැළැක්වීම නිවාරණය සඳහා මෙහෙම වෙන් කළේ. ඒතර මේක මේ අවුරුද්දේ අපි මේ 5 වෙනි පාරට තමයි අපි දැන් නොකඩවා අවුරුදු 5ක් තිස්සේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙනවා. මෙතනදී ඇත්තටම සමහර වැඩසටහන් වගේ අපිට අවශ්‍යතාවයක් නැහැ අර බැනර් උස්සගෙන එහෙම නැත්නම් පෙළපාලි යන්න එහෙම වගේ අපිට ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ පුද්ගලික දැනුවත් කරන එකට එකම හේතුව අපේ තියෙන තොරතුරුත් එක්ක මම පොඩ්ඩක් ඒ ගැන කතා කරොත් පැහැදිලි වෙයි කියලා හිතනවා. අපේ හදිසි අනතුරක් කිව්වහම බොහෝ වෙලාවට අපේ මනසේ රැඳිලා තියෙන්නේ රථවාහන අනතුරක් හරි මම ගිය පාරත් මම හිතන සඳහන් කළා රථවාහන අනතුරක් හරි එහෙම නැත්නම් යම් කෙනෙක් බැන්ඩේජ් කරලා තියෙනවා නම් හරි අන්න ඒක අපි අනතුරක් හැටියට දකිනවා. ඒ වුණාට අනතුරු කිව්වහම ලකූ පරාසයක විහිදෙනවා. එතකොට ලංකාවේ සමස්ත කියන්නේ රෝහල්ගත වීම අතුරින් රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුද්ගලයන්ගේ ප්‍රමාණය අතුරින් අවුරුද්දකට සාමාන්‍යයෙන් දල වශයෙන් මිලියන 6ක් 7ක් විතර ප්‍රමාණයක් අවුරුද්දකට සමස්ත රෝගීන් ප්‍රමාණයක් නිවාසික ප්‍රතිකාර ලබනවා. මේකෙන් 5න් 1කට වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ මිලියන 1.2කට වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ ලක්ෂ 12කට වැඩි ප්‍රමාණයක්ම ට්‍රීට්මන්ට්ස් ගන්න. එහෙම නැත්නම් ප්‍රතිකාර ලබා ගන්න හදිසි අනතුරු සඳහා. ඒ කියන්නේ ලක්ෂ 12කට වැඩි ප්‍රමාණයකට රෝහල් වලින් සත්කාරය ලබා දෙනවා හදිසි අනතුරු වලින් වලට ප්‍රතිකාර සඳහා රෝහල් ගතව. මේක ලොකු ප්‍රමාණයක්. ඒකට මෙතනදී අපි නොසලකන එකක් තමයි මේ අපි කතා කරන්නේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රමාණයක් විතරයි. අපි නැවත වාරයක් ගියොත් මෙතන තියෙනවා සමහර වෙලාවට බාහිර රෝගී අංශ වලින් ප්‍රතිකාර ලබා ගන්න ප්‍රමාණයක් ඉන්නවා. ඊට පස්සේ විවිධාකාර වෙනත් පෞද්ගලික ආයතන වලින් කියන්නේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ලබා ගන්නා වූ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඊළඟ තවත් අය ඉන්නවා ආයුර්වේද හෝ වෙනත් දේශීය වෛද්‍ය ක්‍රම වලින් ප්‍රතිකාර ලබා ගන්නා කට්ටියක් තවත් ඉන්නවා. මේ මොකක්වත් ඕනේ නැහැ මම ගෙදරටලා බෙහෙත් කරගන්නවා කියන හැම කට්ටියකුත් ඉන්නවා. මේ අපි හැබැයි කතා කරන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සුදුසු වන ආකාරයේ කට්ටියක් ගැන. එතකොට දල වශයෙන් අපි ඇස්තමේන්තු කරලා තියෙනවා මේ ප්‍රමාණය සමස්ත කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දේ මිලියන 3ක් 4ක් විතර ප්‍රමාණයක් මේ විදිහට වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සුදුසු වන ආකාරය අනතුර සිද්ධ කරගනීවි කියන එක. ඒකෙන් තමයි 12 ලක්ෂයක් විතර ප්‍රමාණයක් කියන්නේ මිලියන 3ක් 4ක් කියන්නේ ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයකින් තමයි මේ ලක්ෂ 12ක් විතර රෝහල් වලට ඇතුල් වෙන්නේ. එතකොට ඒකෙන් කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ අපි මිලියන් 20ක් විතර කියලා කියන 21යි ගාණක් ඉන්නවා සමස්ත ජනගහනය ලංකාවේ. ඒතර ඒකෙන් දල වශයෙන් 5න් 1ක් විතර හැම අවුරුද්දකම හදිසි අනතුරු ලක් වෙනවා වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සුදුසු වන ආකාරය. මේකෙන් කියන්නේ මේ අපි එදිනෙදා ජීවිතයේදී පුංචි වැටීම් තියෙනවා. ඔය හැප්පීම් තියෙන මේ හැම එකම අනතුරක්. අත පිච්චෙන එක. මේ වලට අපි සමහරට ගෙදරදී වෛද්‍ය ප්‍රතිකාර විශේෂයෙන්ම යන්න ඕනේ නැහැ. අපි සමහරට ගෙදර තියෙන යම් දේවල් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඇත්තටම මේක මේක වෙලා තියෙන අපේ ජීවිතයේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. සාමාන්‍යීකරණය වෙලා තියෙනවා. හැබැයි මේකේ පිටිපස්සේ තියෙන කතාව ගත්තාම මේ හරහා අපිට අහිමි වන
වැඩ කරන පුද්ගලයන් රාජකාරියක් කරන පුද්ගලයන් නම් එයාට අහිමි වෙන දවස් ගාන. ඒක හරහා රටට අහිමි වෙන ආර්ථිකයට වන පාඩුව. ඉස්කෝලේ යන දරුවෙක් නම් ඒ දරුවාට පාසලේ වැඩ කටයුතු කරන්න ඉගෙනීමට ගත කරන්නා වූ යන කාලය පාසල් යන කාලේ මේ සමස්තය අහිමි වෙන්න පුළුවන්. එයාගේ ක්‍රියාශීලීත්වය අඩු වෙන්න පුළුවන්. සමහරට අපි හිතමු උයන ගමන් අත පිච්චුණයි කියලා සමහරට කෑම එක හදාගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒකට සමහරට වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට අපි හොස්පිටලට යන එකක් නැහැ. ඒ නිසා මේක අපි දැක්ක බරපතල දෙයක් හැටියට. ඉතින් ඒ නිසා තමයි අපි අවුරුදු දැන් 5ක් තිස්සේම අපේ තියෙන තොරතුරුත් අනුව අපි හිතුවා මේක මහජනතාව ලොකු කාර්යභාරයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ අනිකුත් පාර්ශවයන් වලට යම් කිසි කාර්යභාරයක් තියෙනවා. හැබැයි දැනුවත් වීම වළක්වා ගැනීම කියන එකේ බොහෝ වෙලාවට තියෙන දැනුවත් වීම සහ ආකල්ප වෙනස් වීම සහ අපි ප්‍රායෝගිකව ඒක අත්හදා බැලීම. ඉතින් ඒ නිසා අපි හිතුවා අවුරුදු 5ක් තිස්සේම පහුගිය අවුරුද්දේ පස්වෙනි පාර ජාතික අනතුරු නිවාරණ සතියක් කියන එකක්. එතනදී අපි උත්සාහ කරන්නේ මිනිස්සු අපේ මහජනතාව දැනුවත් කරන්න මේ වලින් ඈත් වෙන්න. අපි ප්‍රධාන අරමුණු ටිකක් තියෙනවා. අපේ තියෙන දත්ත පරිශීලනය කරලා ඒවා විශ්ලේෂණය කරලා මෙන්න මේ අනතුරු වලට ආමන්ත්‍රණය කරන සුවිශේෂී විදිහට වඩා හොඳයි කියන එක විශේෂයෙන් රථ වාහන අනතුරු ගැන අපි කතා කළ යුතුයි. මොකෝ රථ වාහන අනතුරු වලින් තමයි අපේ ලංකාවේ වැඩිපුරම ප්‍රමාණයක් හදිසි අනතුරු වලින් මේ යන්නේ. ඒකත් එක්කම සුයිසයිඩ් කියන එක කියන්නේ ජීවිත හානි කර ගැනීම. ඊළඟට සියදිවි විනාසා ගැනීම. දෙවනුව අපි බැලුවා වැඩිපුරම අනතුරු සිද්ධ වෙන තැනක් තමයි ගෙදර. අපි හිතනවා සුරක්ෂිතම තැන ගෙදරයි කියලා. දැන් මේ අපි මෙතන වාඩි වෙලා ඉන්නකොටත් කොච්චර අනතුරු තියෙනවද? අනතුරු තියෙන්න පුළුවන්. ඒක තමයි. අපි ඒක ඉස්සරහට කතා කරමු මේ ඒ ගැන. එතකොට ගෙදර තමයි සුරක්ෂිතම තැන කියලා. එතන තමයි හැබැයි වැඩිපුරම අනතුරු තියෙන්නේ. එතකොට අපි ඒකට ආමන්ත්‍රණය කරන්නේ නිවස වැඩිහිටි නිවාස. ඊළඟට අපි හිතන්නේ තවත් එකක් තමයි මේ ජල මූලාශ්‍ර ආශ්‍රිතව සිද්ධ වෙන්න පුළුවන් අනතුරු විශේෂයෙන් දියගිලීම් කියන එක. ඒතර දියගිලීම් කියන එක අපි අමතක කළාම තියෙනවා. එච්චර ප්‍රමාණයක් නැහැ. ඒක එච්චර රිපෝට් වෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් අපිට වාර්තා වෙන්නෙත් නැහැ සමහරලාට. ඒක සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඊට පස්සේ දරුවන්ට වෙන අනතුරු. මොකද ඒගොල්ලෝ තමයි අපේ රටේ ජීවනාලිය කියලා කියන්නේ. අනාගතේ අපි රට වාර ගන්න අය ඒගොල්ලෝ. එහෙමනම් අපි ඒගොල්ලන්ව ආරක්ෂා කරගන්නවා. ඊට පස්සේ අපේ රාජකාරී වර්ක් ෆෝස් එක වෘත්තිකයන්ව ආරක්ෂා කරගන්න මෙන්න මේ හේතු නිසා අපි අපේ දවස් 5 කියන්නේ ඇත්තටම සාමාන්‍ය හැම අවුරුද්දකම ජූලි මාසේ පළවෙනි සඳුදා සිට සිකුරාදා වෙනකන්. ඒක මේ මාසේ දැන් අපි මේ පහු කරේ ඒ සතිය 6 වෙනිදා ඉඳලා 10 වෙනිදා වෙනකන් ජූලි මාසේ. එතකොට අපි නම් කරලා මේ අපි ඉස්සරහට කතා කරමු මේ අවුරුද්දේ ගිය අවුරුදු වල වගේ සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පුංචි ගැටලු තිබ්බා අපේ මේ නව කොරෝනා වෛරස් ආසාදනයත් එක්ක. කෙසේ වෙතත් යම් වැඩසටහන් ටිකක් කරන අපිට ඇත්තටම අවශ්‍යතාවය තිබ්බේ මේ අපේ මහජනතාව දැනුවත් කරන්න මේකෙන් වළකින්න අපරාධ මේ ජීවිත ටික ආරක්ෂා කරගන්න කියන එක. දැන් තරංග මේ දේවල් එක්ක දැන් ඔය කොවිඩ් නිසා නව කොරෝනා වෛරසය නිසා මේක පොඩ්ඩක් එහෙට මෙහෙට වුණා කියලා කිව්වනේ. මේ යම් සීමා සහිතව කරන්න කිව්වේ. ඒකට මේ කොරෝනාවත් එක්කත් අපි මේකත් හදිස්සි අනතුරු විදිහට දැකලා මේකෙන් කොහොමද ආරක්ෂා වෙන්නේ කියන එකත් ඔය ගමන්ම පොඩ්ඩක් පැහැදිලි කරමුද? ඔව් අසංග මෙහෙමයි. ඒකේ අපි සුවිශේෂීව අපි හිතන්න ඕන යම් පැතිකඩක් තියෙනවා. අපි කිව්වා වැඩිපුරම රෝහල්ගත වෙන්නේ රෝහල් වලට ප්‍රතිකාර ලබන්න එන්නේ අනතුරු නිසා කියලා. ඒ කියන්නේ නේවාසික ප්‍රතිකාර ලබන්නේ. ඒ ලොකු ජනගහනයක් ලොකු ගහ කියන්නේ මිලියන් 3ක් 4ක් කියන සමස්තය ගත්තාම අපේ ඇස්තමේන්තු වලට අනුව 5න් එකක් කියලා කියන්නේ. අපි හිතමු මේ 5න් එකම දැන් අපි අනිත් පැත්තට ගත්තාම මේ මොහොත වෙන විට හැම රෝගියෙක්ම ප්‍රතිකාර ලැබීම සඳහා යන තැනක් තමයි රෝහල කියන එක. අනිත් එක අපිට පරිහරණය කරන අපේ සමාජයේ විවිධාකාර පුද්ගලයෝ ගැවසෙන තැන් වලට යන්න සිද්ධ වෙනවා. දැන් මේ අපි දැක්ක පහුගිය දවස්වල ප්‍රවෘත්ති ප්‍රකාශවල එහෙම විශේෂයෙන්ම සියත පවා විවිධ දේශපාලන පක්ෂවල මේ අයව හමු වෙන්න නායකයෝ වෙනවා කිව්වම ප්‍රකකා යනවා. ඒක තමයි. ඒ කියන්නේ මහජනතාව ගැවසෙන තැන් කියන එක ලොකු අනතුරක් තියෙන තැනක්. ඊළඟට දැන් මෙන්න දැන් අපි හිතමු අනතුරක් කරගත්තොත්. අනිත් එක තමයි අපි පාවිච්චි කරන මේ රෝගීන්ව ප්‍රවාහනය කරන්න යන වාහන. සුවිශේෂී දැන් වර්තමානයේ 19 අනුව සුවසැරිය ගිලන් රථ සේවාව තියෙනවා. ඒ වුණාට තවමත් වර්තමානයේ අපේ පොදු ප්‍රවාහන සේවය වෙලා තියෙන්නේ ත්‍රිරෝද රථය. මම ඒක නරකයි කියලා කියන්නේ හැමෝම කරන සත්භාවයෙන් තවත් කෙනෙකුට උදව් කරන්න. ඒ වුණාට දැන් මම මේ කරුණු කාරණා කිව්වේ දැන් අනවශ්‍ය විදිහට මම මේක 100%ක්ම වළක්ව ගන්න පුළුවන් එකක්.
ජීවිත හානි සියදිවි හානි කර ගැනීම සහ අපි කියනවා ප්‍රචණ්ඩත්වයේ කියන පැත්ත ගත්තාම යම් ඒක කතා කරන්න ඕන වෙනම කතා කරන්න ඕන මාතෘකාව. අපි හිතමු මේ හිතාමතා සිද්ධ නොවන අනතුරු. කියන්නේ හදිසියෙ සිද්ධ වෙන අනතුරු කියන හදිසි අනතුරු කියන එක. මේකෙදී මේ බොහෝමයක් අපරාධේ එතකොට ඒගොල්ලෝ ට්‍රීට්මන්ට්ස් ගන්න ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අර වගේ තැන් වලට යන්න වෙනවා. පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්න වෙනවා, රෝහල්ගත වෙන්න වෙනවා. එතකොට ඒගොල්ලෝ අනවශ්‍ය විදිහට අර COVID-19 වලට එක්ස්පෝස් වෙන්න තියෙන, ඒ කියන්නේ මේ නිරාවරණය වෙන්න තියෙන හැකියාව වැඩි. තවදුරටත් අපි අනාගතයේ ඉස්සරහට වෙලා තිබ්බොත් කතා කරන්නේ ප්‍රථමාධාර පිළිබඳව. හදිසි අනතුරු ලක් වූ පුද්ගලයාට ප්‍රථමාධාර කියන එක හරි වැදගත් දෙයක්. ඒක අපි කියන්නේ ඒක අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක්. මේ ප්‍රථමාධාර කියන එක දීමේදී ඇත්තටම රෝගියා සහ ඒ ප්‍රථමාධාර දෙන පුද්ගලයා අතර සුවිශේෂී සම්බන්ධයක් තියෙනවා. ඉතා ළඟින් ඉඳගෙන මේක දෙන්න 70 විතර දුරින් ඉඳගෙන අපිට මේ ප්‍රථමාධාර ලබා දිය මීටරයක් දුරින් ඉඳන් කරන්නත් බෑ නේද? බෑ. එතකොට එහෙමනම් දැන් අපි මේ කාලෙදි මේ තියෙන සීමාවන් නිසා, පුද්ගල දුරස්ථභාවය, ඊට පස්සේ මේ සමස්තය නිසා සමහර වෙලාවට අපේ අනිත් මහජනතාව බය වෙන්න පුළුවන් අර පුද්ගලයාට අනතුරට පත්වෙච්ච පුද්ගලයාට ප්‍රථමාධාර දීමේදී පවා. ඒකට මට යාගෙන් හැදෙයිද? අපි දන්නේ යාට මොන වගේ තත්ත්වයකද ඉන්නේ කියලා. යාට ඒ නිසා බය වෙන්න පුළුවන් සහ නිවැරදි ප්‍රථමාධාර නොදී දෙන්න බැරි කමකුත් තියෙන්න පුළුවන්. ඒ නිසාත් සමහර වෙලාවට මම පුංචි උදාහරණ කිහිපයක් කියන්නේ. ඇත්තට මේ ගැන සාකච්ඡා කරන්න වෙනම පුළුවන්. ඒකට දැන් අපි හිතමු ඒකට ඒ නිසාත් සමහරලාට අනතුරටපත් වුණොත් අපරාධය ඒක සමහරට මේ කන්ඩිෂන් එක වැඩි වෙන්න පුළුවන්. තවදුරටත් අපි පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරනවා කියලා කිව්වනේ. ඒකට දැන් එතන සමහරලාට දැන් අපි දන්නේ මේ වල යන්නේ කවුද මොන වගේ පුද්ගලයෝද කියන එක. එතකොට සමහර වෙලාවට එකක් තමයි මේ වගේ තේහක යනකොට සමහරලාට අනවශ්‍ය විදිහට ඒකත් ආයෙත් එක්ස්පෝස් වෙන්න පුළුවන්. ඊළඟට අපි මේ ප්‍රවාහනය කරන විදිහවල ගත්තාම යම් ප්‍රමාණයකට සමහරට අපිට කොඳු වැට පෙළියේ ගැටලුවක් තිබ්බොත් ත්‍රිරෝද රථය කියන එක එච්චරම සුදුසු වාහනයක් සද්භාවයෙන් කරන්නේ. මේ ගැන හිතන්නේ නැතුව ඒ වුණාට සමහර වෙලාවට කරන්න පුළුවන්. ඒ කියන්නේ අනතුරේ දරුණුකම තව වැඩි කරන්න පුළුවන්. තව පුංචි දෙයක් අපි අඳුනගෙන තියෙනවා සුවිශේෂී විදිහට මේ අවදානම් කණ්ඩායම් කිහිපයක්. ඒ කියන්නේ වයසක වැඩිහිටි පුද්ගලයන්, ඊළඟට ප්‍රතිශක්තිය අවම පුද්ගලයන්, ඊළඟට බොහෝ නොමන රෝග තියෙන පුද්ගලයන් සහ විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයන්. විශේෂයෙන්ම අපි කියනවා නම් කොඳු වැට පෙළියේ ගැටලු තියෙන අය. මෙන්න මේ අය COVID-19 වලට ගොදුරු වුණොත් ඒගොල්ලන්ට වෙන්න පුළුවන් අවදානම ගොඩක් වැඩි. එතකොට දැන් අපරාධය අපි හිතමු දැන් එක පැත්තකින් ඒගොල්ලන්ට අවදානම් කණ්ඩායමක්. ඒකට ඒගොල්ලොත් අනතුරටපත් වුණොත් මොකද අපි වැඩිහිටියෝ කියන අපි දන්නවා ඒගොල්ලන්ට අනතුරු වෙන්න තියෙන හැකියාව ගොඩක් වැඩි විවිධාකාර හේතු නිසා. කායික ගැටලු වෙන්න පුළුවන්, මානසික ගැටලු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මොකද අපිටම රෝගී තත්ත්වයන් වෙන්න පුළුවන්. ඒ රෝගී තත්ත්වවලට ගන්න බෙහෙත් නිසා වෙන්න පුළුවන්. මම කිව්ව කායික ගැටලු කියලා අපිටම වැටෙන්න තියෙන chance එක ගොඩක් මේ හැකියාව ගොඩක් වැඩි. මොකද ඒගොල්ලන්ට තියෙන අර බැලන්ස් එක කියන එක යම් ප්‍රමාණයකට ගැටලුවක් තියෙනවා. අනිත් එක තියෙන මේ අපේ තියෙන ශක්තිමත් භාවය. ඉතින් මොකද වුණත් අපි වයසට යනකොට එහෙම අපි ඒවා මේ බලාපොරොත්තු වෙන්න ඕන. ඒතකොට ඒ වගේ කෙනෙක් අනතුරටපත් වුණොත් ඒගොල්ලෝ එක පැත්තකින් ගොදුරු වුණොත් ඒගොල්ලන්ට තියෙන බලපෑම, එතකොට අනවශ්‍ය විදිහට ඒගොල්ලන්ගේ තියෙන බලපෑම, කොවිඩ් වල තියෙන බලපෑම යම් පින වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ හේතු නිසා ඇත්තටම අපිට මේ මොහොතේ වැදගත් වෙනවා කොවිඩ් වලින් වළකින්නත් මම කිව්ව වැඩි ප්‍රමාණයක් හොස්පිටල් රෝහල් ගත වෙන්නේ අනතුරු නිසා මේක වළක්ව ගත්තොත් අපිට පුළුවන් යම් ප්‍රමාණයක සමාජයේ COVID-19 පවා අර මේ පැතිරෙන එක වළක්ව ගන්න. තව පුංචි දෙයක් අපි හිතමු ලංකාවේ නම් තාම එහෙම තත්ත්වයක් උදා වෙලා නැහැ. අපි වාසනාවන්තයි තාම ඇත්තටම ලංකාවේ පුරවැසියෝ හැටියට ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් වෙන්න ලැබීම ඇත්තටම වාසනාවන්තයි. හේතුව අපි දකිනවා සමහර රටවල් වල සමහර රෝහල් වහලා තියෙනවා COVID-19 සඳහා ප්‍රතිකාර ලබා ගන්න අයගේ ප්‍රමාණය වැඩි වීම නිසා රෝහල් වහලා තියෙනවා. අනිත් අයට ප්‍රතිකාර ලබා දෙන්න ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් අපි හිතමු බැරි වෙලාවත් මේ වෙනත් දැන් COVID-19 වැඩි වුණොත් අපි හිතමු හදිසි අනතුරු නම් ලංකාවේ ප්‍රථම එක හදිසි අනතුරු සහ අනිත් ඒවා වලින් අපි වැඩිපුර රෝහල් ගත වෙන්න ගත්තොත් සමහරට ඒ අයට අපි අපේක්ෂා කරන මට්ටමේ ප්‍රතිකාර ලබා දෙන්න අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හැකි වේවිද
වර්තමානයේ නෙමෙයි අනාගතයේ ප්‍රශ්නයක්. එහෙම වෙන්න හැකියාවක් තියෙනවා අපේ අපේ මේක කැපැසිටි එක ඉක්මවා ගියොත්. ඉතින් ඒ නිසා එහෙම තාම නැහැ ගැටලුවක්. ඇත්තටම අපි වාසනාවන්තයි මම ඒකයි කිව්වේ. ශ්‍රී ලාංකිකයන් හැටියට ඉපදීම ලංකාවේ ඉපදෙන්න මේ මොහොතේදී ලංකාවේ ඉන්න පුරවැසියන් හැටියට අපි වාසනාවන්ත විය යුතුයි. දැන් ඔය කාරණාත් එක්ක මේ හදිසි අනතුරු වළක්වා ගන්න අපිට පෞද්ගලිකව මොනවද කරන්න පුළුවන්? අන්න ඒක හරි වටි මේ වෙලාව ටිකක් අපි පැහැදිලි කරගත්තා. ඔව් මෙහෙමයි. දැන් හදිසි අනතුරු වළක්වා ගැනීම කියන එකේදී අපි ඇත්තටම දැනුවත් විය යුතු කරුණු කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි අපේ ආකල්පමය වෙනසක් වෙන්න ඕන. මොකද මම පුංචි උදාහරණයක් එක්ක එතනට ගියොත් මට හිතෙනවා ඔබ මට මම හිතන අවසර දෙයි මට පුංචි උදාහරණයක් කියන්න. මේ කොවිඩ් කාලේ දැන් අපි හිතමු රට මාස 2ක් විතර අපි හිතමු යම් ප්‍රමාණයකට සීමා තද විදිහට අපි සීමාවන් දාලා තිබ්බනේ. අපි හිතමු ඒක ඇදිරි නීතිය දාලා තිබ්බයි කියලා කියමු. රට යම් ප්‍රමාණයක වසා තැබුවයි කියලා කියමුකෝ. එතකොට ඒ කාලේ සහ ඊට ඉස්සෙල්ලා කාලයේදී අපි දැක්ක දේවල් මේ අනතුරු වල හැසිරීම ගැන අපි යම් ප්‍රමාණයකට අධ්‍යයනයක යෙදුනොත් අපි දුටුව දේ තමයි අනතුරු යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒක ඇත්ත. මොකෝ ඔක්කොම ගොඩක් වෙලාට ගෙවල් වල සීමා වෙලා හිටියා. ඒ හේතු නිසා පාර විශේෂයෙන් පරිහරණය කරේ නෑ බොහෝ අය. ඒකට අපි දැක්කා ගෘහ අනතුරු වල අතිශය ශීඝ්‍ර වැඩිවීමක්. සාමාන්‍යයෙන් 50% විතර 45ක් 50ක් අතර සාමාන්‍ය අනිත් කාලවලදී වෙන දේ මේ කාලේ 75ක් විතර වැඩි වෙලා තියෙන්නේ. 50ක් විතර වෙන දේ සමස්ත අනතුරු වෙන 75ක් විතර ගෘහස්ථාන කියන්නේ සමස්ත අනතුරු වලින් වාර්තා වෙන සමස්ත අනතුරු අපි 100ක් කිව්වොත් ඒකෙන් දැන් ඔය COVID-19 වලට රට යම් ප්‍රමාණයට වසා තැබෙන කාලෙට ඉස්සෙල්ලා 45ක් 50ක් විතර අනතුරු වලින් 45 50ක් විතර වාර්තා වුණේ ගෙදර නම් එය 75ක් විතර නම් වැඩි වෙලා තිබ්බා. ඉතින් ඒක සාමාන්‍යයි. මොකෝ ඒකට දැන් මොක ගෙදරනේ වැඩිපුර ඉන්නේ. ඊළඟට අපි දකිනවා එතකොට හැබැයි මෙහෙම දෙයක් දකිනවා හැබැයි එතනදිත් අපි gedara වෙන අනතුරු ගත්තාමත් අපි අනතුරු ස්වභාවය ගත්තාම අනතුරු ස්වභාවයෙන් වැඩි වෙලා තියෙනවා. විවිධාකාර අනතුරු වැඩිලා. ඒ කියන්නේ වැටීම් ප්‍රමාණය වැඩි ගොඩක්. සතුන් සපාකෑම් වැඩි, පිච්චීම් පිලිස්සීම් වැඩි, ඉලෙක්ට්‍රොකියුෂන් ඒ වගේ දේවල් වැඩි. ඒකට ඒ වගේ දේවල් වැඩි වෙලා තියෙනවා. එතකොට ගෘහස්ත අනතුරු වැඩි වෙනවත් එක්කම ගෘහයේ වෙන්න පුළුවන් අනතුරුත් වැඩි වෙලා තියෙනවා. සමහර ලාවට දෙමව්පියන්ගෙන් අවධානය ගිලිහිලා යන්න පුළුවන්. ළමයි වැඩිපුර ගෙදර ඉන්නවා. ඒගොල්ලන්ට ඕන විදිහට දඟලනවා. ඒ දේවල් කරන්න පුළුවන්. සෙල්ලම් කරනවා. ඒ දේවල්. ඊළඟට අපි තව දෙයක් දැක්ක තමයි අර මේ දැන් රථවාහන අනතුරු කියන්නේ සාමාන්‍යයෙන් අපේ තොරතුරු පද්ධතිය ගත්තාම සමස්ත අනතුරු වලින් 15ක් 16ක් විතර තමයි 16ක් 17ක් තමයි වාර්තා වෙන්නේ. හැබැයි මේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මොකෝ 11ක් 12ක් විතර නිකන් ඒකට හේතුව අපි දකිනවා. ඉතින් පාර පරිහරණය කරන්න සීමාවන් තිබ්බා. හැබැයි මම මෙන්න මේ දේ කියන්න ඕනේ. එතකොට 12ක් විතර 11ක් 12ක් කියන්නේ ඒ කියන්නේ පාරේ අනතුරු සිද්ධ වෙලා තියෙනවා කියන එකයි. ඒකෙන් කියන්නේ මොකද්ද? අපේ මහජනතාව නීතියට ගරු කිරීම ගැන පුංචි ගැටලුවක් තියෙනවා කියලා දැන් මට දැනෙන්නේ. කියන්නේ සමහර මේ කියන්නේ ඒ පාර පරිහරණය කරන ගිහිල්ලා අරන්තුරක් වෙලා තියෙනදී අපි කියන්නේ අත්‍යවශ්‍ය සේවා වලට විතරයි. මම මෙන්න මේක මතු කරන්න ගත්තේ අපේ අය කොච්චර දුරට මේ නීති ගරුක වෙනවාද කියන එක. සහ ඒගොල්ලන්ගේ ආකල්ප කොච්චර දුරට මම ඒකයි මෙතන මේ පුංචි කතාව කියාගෙන ආවේ. ආකල්ප වල වෙනසක් ඇති නොවන තාක්කල් අපිට සමහර වෙලාවට ඒකයි අපි මේ හදිසි අනතුරු නිවාන සතියෙත් බලාපොරොත්තු වෙන අපේ සමස්ත වැඩසටහනේ ඒක ප්‍රධානාංගයක් වෙන්නේ පුද්ගලයන්ගේ ආකල්ප වෙනස් කරගන්න එක. ආකල්ප වෙනස් කළ මේ අනතුරු හඳුනගෙන ඒකට අවශ්‍ය කරන දේවල් කතා කරන්න කියන තමයි අපි කතා කරන්නේ. ඔව් අපි ඒ ආකල්ප කියන කාරණායි තමයි වැදගත් අසංග. ඒ නිසා මේ කාරණා කතා කරන්න සුදු. සමහර වෙලාවට දැකලා තියෙනවද මේ මිනිසුන් උඩ වැඩ එතන යටින් ගහලා තියෙනවා සේෆ්ටි ෆස්ට් කියලා. ඒවා බෝඩ් වලට විතරයිද? ඔව් සමහර තැන්වල බෝඩ් වලට විතරයි ඒවා සීමා වෙන්නේ. දැන් ඕකත් එක්තරා ආකල්පමය ප්‍රශ්නයක්. අපි විරාමයට යන්න පෙර ආතුව කතා කරේ මේ විරාමයෙන් පස්සේ අපි ආකල්ප සම්බන්ධයෙන් කතා බහ කරනවා කියලා. දැන් එක තැනකින් උදාහරණයක් ගත්තොත් එහෙම නැත්නම් උදාහරණ කිහිපයක් ලබා ගත්තොත් හරි වටි. විශේෂයෙන්ම ගෙදර දොර පිළිබඳව කතා බහ කරත් සමහර දේවල් තියෙනවා අපි වසර ගණක් පාවිච්චි කරනවා. හැබැයි ඒක එච්චර කාල පාවිච්චි කරන්න බෑ. නමුත් අපි ඒක වැඩ කරන හින්දා පාවිච්චි කරනවා. මේ තියෙන අනතුරු ඔව් ඒක තමයි දැන් ඒ හොඳ තැනකට ඔබ මේ වැඩසටහන ප්‍රවේශයක් ගත්තේ අපි දැන් අපේ ආකල්පමය වෙනස කියන්නේ නොදැනුවත්කම නිසා වෙන දේවලුත් තියෙනවා. දන්නේ නැහැ මේකෙන් වෙන දේවල් ගැන.
ඒ නිසා අපි පොඩ්ඩක් දැනුවත් වෙන්න ඕන. එක ඊළඟට අපි වෙන්න ඕන අපි ආකල්පමය වෙනසක් ඇති කරගන්න ඕන. එහෙමනම් මේක දැනුවත් දැන් මේකෙන් ගැටලුවක් එන්න පුළුවන්. ඒ නිසා අපි ආකල්පමය වෙනසක් ඇති කරගෙන ඒක ක්‍රියාවේ යොදවන්න ඕන. එතකොට උදාහරණයක් අර ඔබ කිව්වා වගේ මේ ගහලා තියෙනවා මිනිසුන් උඩ වැඩ අන්තුරුදායකයි. එහෙම කියලා අපි කොච්චර දුරට ඒක සැලකිලිමත් වෙනවද? මේ පුංචි උදාහරණ කිහිපයක් ගත්තොත් දැන් අපි පාරේ යනකොට කියන්නේ යතුරු පැදියක් ධාවනය කරන කෙනෙක් හෙල්මටයක් දාන්නේ බොහෝ වෙලාවට වර්තමානයේදී පොලිසියෙන් බේරෙන්න මිසක් ඇත්තටම ඒකෙන් වෙන දේ ඒකෙන් තමා කොයිච්චර ආරක්ෂා සහිත වෙනවාද කියන එක දැනුවත්කමක් නැතුව. ඒකයි තව එකක් තියෙනවා ડોක්ටර් මේ පොලිසියෙන් බේරෙන්න දැම්මත් සමහරට මේ හරියට මේ ක්ලිප් එක දාන්නේ නැහැ. ඒක තමයි. වැඩක් නැහැ එතකොට. ඒක වැඩක් නැහැ. දැන් අපි ඇත්තටම මේ හෙල්මටේ පාවිච්චි කරන්නේ මොකකටද කියන එක. ඉතින් අපි ඒකේ දැනුවත් වුණත් ඒකේ අපිට අපේ ආකල්පමය වෙනසක් ඇති කරන්නේ නැත්නම් ඒ කියන්නේ හෙල්මට් එකක් දාලා වැඩක් නැහැ ඔළුවක් නැත්නම් ඔළුවක් පාවිච්චි කරේ නැත්නම් මොකද සරලයි. ඉතින් ඒක නොකියා කිව්වට සමහරුන්ගේ හිතෙනවා මේගොල්ලන්ගේ මොලේ තියෙන්නේ මේ බැලමිටේද දනිස්සේද එහෙම නැත්නම් මේ යතුරු පැදියේ තම් කොටසකද කියලා. මොකෝ ඒක ආරක්ෂා වෙන්න තමයි මේ හෙල්මටේ තියෙන්නේ ඔළුව ආරක්ෂා වෙන්න නෙමෙයි. ඊට පස්සේ දැන් මේක අපි පාවිච්චි කරන මොන වගේ යතුරු පැදියක්ද කියන්නේ හෙල්මටයක්ද කියන්නේ සමහර වෙලාවට ඔය කන්ස්ට්‍රක්ෂන් සයිට්ස් වල පාවිච්චි කරන හෙල්මට් දාන. ඉතින් මේකේ ප්‍රමිතියක් තියෙනවා. ඉතින් ඒ ප්‍රමිතිය දාන විදිහක් තියෙනවා. ඊට පස්සේ සමහරලාට හිතනවා වැඩිහිටියෝ දැම්මත් ඇති පොඩි එක්කෙනාගේ ඔළුව බේරුන්නේ නැති. ඉතින් ඇයි මේ අපි එහෙම හිතන්නේ නැත්තේ? ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ වැඩිහිටියන්ගේ අම්මගේ තාත්තගේ ඒගොල්ලෝ හිතන්නේ අම්මගේ තාත්තගේ විතරක් ඔළුව බේරුනොත් ඇති පොඩි එකාට මොකක් වුණත් කමක් නැහැ කියලාද? මට පොඩි එකෙක් ඕනේ නැහැ කියලාද? ඒකෙන් ඇත්තටම හැංගෙන්නේ ඒකනේ. පොඩි එක්කෙනාගේ දැන් තරකයක් තියෙනවා. ඔළුව ලොකු වෙනවා. ඒ නිසා ඒකට හරියන විදිහට හොයාගන්න බෑ. විවිධාකාර තර්ක තියෙනවා. හැබැයි ඔය පොඩි මුදලක් රුපියල් 1000ක් වගේ මුදලක් වෙයි කියලා හිතමුකෝ පොඩි එක්කෙනෙක් හෙල්මට් එක. හැබැයි දරුවගේ ජීවිතේ ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඒක මේව කරන්න හොස්පිටල්ස් ගාන යනවා විවිධාකාර ප්‍රතිකාර ලබා ගන්න. සමහරලාට මේකෙන් අපිට අහිමි වෙන දේ රුපියල් 1000 2000කට මනින්න බෑ. අපි හිතමු සමහරලාට මේ පොඩි එක්කෙනාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. එහෙම සදාකාලිකම මේ ආබාධ තත්ත්වයට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේ පුංචි දේ හිතන්නේ නැත්තේ ඇයි? දැන් මේක පොලිසියෙන් බේරෙන්නද කරන්නේ? ඊළඟට දැන් අපි හිතමු ගෘහස්ත අපි කතා කරොත් පුංචි දෙයක් තව. දැන් මම සමහරලාට අහන ගැටලු මේ ප්‍රශ්නයක් තමයි විවිධාකාර වැඩසටහන් වලදී ඔබේ ගෑස් සිලින්ඩරේ අපි හැම ගෙදරකම පාවිච්චි කරන දෙයක් තමයි උයන්න පිහන්න ගෑස් පාවිච්චි කරනවා ගෑස් ලිප. ඉතින් ඒකෙදි මම අහන ප්‍රශ්නයක් තමයි මේ බොහෝ අය නොදන්නා හේත් මම දන්නේ ඇයිද කියන එක. හැබැයි ඒක හැමතැනම සමහරලාවට කියලා තියෙන දෙයක්. හැබැයි ඒක බොහෝ වෙලාවට අපේ දැනුමක් නැහැ. ඒ කියන්නේ ගෑස් කුකර් එක ගෑස් සිලින්ඩරේට පාවිච්චි කරන ගෑස් රෙගියුලේටරයක් තියෙනවා. ගෑස් රෙගියුලේටර් හා ඒකේ අර වයර් එක. අපි හිතමු ගෑස් සිලින්ඩරේ සහ උඳුන සම්බන්ධ කරන වයර් එක. මේක කොච්චර කාලයක්ද කියන එක. ඉතින් සමහර අය හරි උජාරුවෙන් කියනවා ගෑස් බටේ කියලා කියනවා. ගෑස් බටේ. ඔව්. මේක මට මගේ වෙඩින් එකට හම්බ වෙච්ච එක, තෑගි වලට හම්බ වෙච්ච එක දැන් අවුරුදු 15ක් 20ක් වෙන තාම හොඳට වැඩ කරනවා. හොඳම එකක් තමයි ගෙදර තියෙන්නේ. හොඳම එකක් තමයි තියෙන්නේ. එතකොට හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ ඒකටත් ඕනම දෙයකට එක්ස්පයරි ඩේට් එකක් තියෙනවා වගේ. ඒ කියන්නේ කාල් ඉක්ුත් වෙන කාලය ඇතින් මේ හැම දෙයකටම කල් ඉක්ුත් වෙනවා. ඒගොල්ලෝ ගහලා තියෙනවා ඒක ඇත්තටම තියෙනවා ඒ ගෑස් රෙගියුලේටර් එක බැලුවාම ඒකේ තියෙනවා ඩේට් එකක් දිනයක් කොටලා තියෙනවා. එතන ඉඳලා නිෂ්පාද දිනයක් තියෙනවා. එතන ඉඳලා අවුරුදු 5ක් පමණ තමයි උපරිමව. හැබැයි ඊට ඉස්සෙල්ලා ගැටලුවක් තිබුණොත් ඒක වහා මාරු කරන්න ඕන. 5ට පස්සේ ඇත්තටම වගකීමක් නැහැ. ඒ කියන්නේ මොකෝ හැම දෙයක්ම ඇතුලේ වැය වෙනවා. මේ ක්‍රියා කරන වැය වෙනවා. එතකොට ඒකේ අවශ්‍ය කරන අර නියමාකාර තත්වයන් යටතේ වැඩ කිරීමේ ගැටලුවක් තියෙන. එහෙම වුණාම ගැටලු වෙන්න පුළුවන්. අනිත් එක තමයි ගෑස් බටේ කියන එක. මේක මේ පුංචි උදාහරණ දෙයක් කියන්නේ. එකක් තමයි අපි නොදැනුවත්කම කියලා මම කිව්වා. නොදැනුවත් සහ අපේ ආකල්ප වෙනසක්. අනේ ඉතින් මේකට කොච්චර මුදලක් යනවද? අපි මුදල ගැන පමණයි හිතන්නේ. අපේ ආරක්ෂාව ගැන හිතන්නේ. ආරක්ෂාව නැතිකම නිසා අපි කොච්චර අපේ ජීවිතේ අනුතුරේ හෙලනවාද කියලා හිතන්නේ. ඉතින් ගෑස් බටේ ගත්තාම සාමාන්‍ය සමහර ගෑස් බටවල මම දැකලා තියෙනවා අවුරුදු 2යි කියන එක. අවුරුදු 2කින් අනිවාර්යෙන් මාරු කළ යුතුයි. හැබැයි අපේ ගෙවල් වල තියෙන කීයක් එහෙම අවුරුදු 2කින් දෙක මාරු කරනවාද? ඉතින් අපි ඒ නිසා මේ ආකල්පමය වෙනස කියන එක හරිය වැදගත්. ඒක සමහර වෙලාවට මට දැනෙන්නේ මේ විදිහටයි. අනතුර කියන එක අපි පුංචි උදාහරණයක් ගමු. සිගරට් බොන මිනිස්සේ
එහෙම නැත්නම් අපි කියනවා මධ්‍යසාර භාවිතා කරන මිනිස්සේ එයා කාලයක් තිස්සේ මේක භාවිතා කරම අනිවාර්යයෙන්ම එළියේ ඉන්න අය කියනවා සහ එයාත් දැනුවත් වෙනවා මට අනිවාර්යයෙන්ම මේක හා සම්බන්ධව යම් ගැටලුවකට අනාගතයේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි කියන එක. හැබැයි අනතුරක් එහෙමද බලන්නකො. අනතුරක් කියන එක ෂණිකව සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. මේක අපි කාලයක් තිස්සේ පේන්නේ නැහැ. හැබැයි අපි අවදානව චර්යාවල යෙදෙනවා. උදාහරණයක් සමහරට වාහනේ යනකොට ෆෝන් එක කනේ ගහගෙන යනවා. සමහරුන්ගේ අර පුරුද්දක් තියෙනවා ඒක මම දන්නේ ඇයිද කියන එක හෙල්මට් එක ඇස්සේ ෆෝන් එක කනේ ගහගෙන කතා කර කර යනවා. සමහර ලාවට මේ වාහනේ යන ගමන් මේක දුරකථනයේ මේක ක්‍රියා කරනවා දුරකථන අමුතුම් ගන්නවා. මේ කොච්චර අවදානම්ද කියන එක අපි හිතන්නේ. පිටිපස්සේ අය කොච්චර දුරට සීට් දැන් ඉස්සරහා ඇතරම වාහනයක් ගත්තාම ඉස්සරහා අය නම් සීට් බෙල්ට් එක දාගෙන යනවා පිටිපස්සේ අය සීට් බෙල්ට් එක තියෙන්නේ මොකටද කියලාවත් දන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඒ කියන්නේ අපි මේක දැනුවත් වෙන්න ඕන ඒත් එකම ආකල්පමය වෙනසක් වෙන්න ඕන. ඊළඟට අපේ ගෘහස්ත ගෙවල් වල තියෙන ඒවා ලස්සනට ගොඩාක් දේවල් තියෙනවා. අපි හිතමු මම මේ තනින් උදාහරණ අරගන්නේ මොකද අපිට තියෙන සීමිත කාලය ඇතුළතදී මේ පණිවිඩ ඔක්කොම ටික දෙන්න ඕනේ කියලා මට හිතෙනවා. අපි උදාහරණයක් අතෙන් ගෙදර ලස්සනට වවලා තියෙන මල් ගස් එහෙම මේ එක එක ඕනමන්ටල් ප්ලාන්ට්ස් කියලා කියන්නේ අලංකාරය සඳහා අපි වගා කරන දේවල් කියන්නේ මේවා වල ඇතුලේ තියෙන ගැටලු අපි දකින්නේ නැහැ. සමහර ලාට තියෙන ලස්සනල දැන් මේ දවස්වල තියෙන වාසනාවන්ත ගස් කියලා තියෙනවා මනි ප්ලාන්ට් කියලා කියනවා. සල්ලි උතුරනවා නම් ওই විදිහට තියෙනවා. හැබැයි මේවා වලදී වෙන්න පුළුවන් මේවා දැන් අපි පහුගිය දවස්වල ඒවා අහලා තියෙනවා මේවා වලින් වෙන අනතුරු විෂවීම් නිසා වෙන අනතුරු. හැබැයි අපි ඒක දානවා අපේ වාසියට අනේ මේකේ තියෙන්නේ මම දන්නේ පහුගිය දවස්වල මට ඇහුණා කියනවා ඉරට්ටේ සංඛ්‍යාවක් වල තියෙනවා නම් ඒක හොඳයි උත්ත සංඛ්‍යාවක් තියෙන මොකක් හරි ඔය දෙකෙන් දෙකක් මම දන්නේ එහෙම මිනිස්සු අතර යනවා. ඇහුවාම අනේ මේකේ තියෙන ඉරට්ටේ සංඛ්‍යාවක් හෝ උත්ත සංඛ්‍යාව මම කියන්නේ ඒගොල්ලන්ගේ தත්ත්වය අනුව தත්ත්වය කියන්නේ ඒගොල්ලෝ හිතන විදිහ අනුව. ඉතින් ඒගොල්ලෝ හිතනවා ඒක හොඳයි කියන එක. ඉතින් ඒ නිසා මෙහෙමයි ඉරට්ටේද උත්තේද කියන එක නෙමෙයි මෙතන ගැටලුව තියෙන්නේ කොලේ කෑවොත් විෂ වෙන්න පුළුවන්. ඊළඟට ඕනමන්ටල් ප්ලාන්ට්ස් කියලා තියෙන දැන් අපි තියෙන විවිධාකාර කණිරු ශාක තියෙනවා. අපි අහලා තියෙන සාමාන්‍යයෙන් දැන් අපේ ගෙවල් වල සුදු පාට, කහ පාට, නිල් පාට මම දන්නේ එක එක පාට වලින් කණිරු ශාක මේවා තියෙනවා. ඔය ඔක්කොගේම තියෙන එක විදිහයි. ඉතින් ඒක මේ නිල් පාටද, කහ පාටද, රතු පාටද, දම් පාටද කියන එක ගැටලුවක් නැහැ. ඉතින් ඒකෙන් වෙන්න තියෙන හානිය වැඩි. මම කියන්නේ පරිසර විනාශ කරන්න ඕනේ නැහැ. ලස්සනට වවමු. හැබැයි අපි පරිහරණය කරනකොට කොහොමද පරිහරණය කරන්න කියන එක ගැන අපි අවධානයෙන් ඉන්න ඕන. ලස්සන වල තියෙන ලස්සන අර කොළ ලස්සන තියෙන එක එක පාට තියෙන හබර්ල ಜಾති තියෙනවා. මේවා ලස්සනයි. පරිසරයේ සුන්දරත්වයක් ඇති කරනවා. අපි පරිසරයේ සුන්දරත්වය තියා ගන්න ගමන් අපේ ප්‍රවේශම අපි තහවුරු කරගන්න උත්සාහ කරමු. කොච්චර සුන්දරද කියලා පොඩ්ඩක් ඒ හබරල කොලයක් කපලා පොඩ්ඩක් අතක ගාලා වැළුවා නම් තේරෙයි. ඒක තමයි. ඒ නිසා නෑ ඇත්ත ඔබ කියන මේ පුංචි මේ එකක් ඉතින් ඕක කරන්න යන්න එපා. මොකෝ දැනුවත් වෙලා තියෙන්නේ අපි මොකෝ ඔව් තවත් ගැටලුවක් එනවා. මොකෝ මේ කොලේ විස නේද? විස කොලේ ඉඳලම අලේ වෙනකම් විස තියෙනවා. එතකොට දැන් ඒ නිසා මේක සමහරලාට අපි කියනවා අර සතා කනවා මේ සතා කනවා. ඒ නිසා මෙහෙම එකක් නෙමෙයිනේ අපි පුද්ගලයා වෙනස්. මනිහා කියන්නේ එක සතෙක්, තවත් සතෙක් කියන්නේ තව ජාතික සතෙක්. ඒතර එක්කෙනෙක්ට ගැලපෙන එක තවත් කෙනෙක්ට ගැලපෙනවා කියලා කියන්න විදිහක් නැහැ. ඒ නිසා මේ අපි මේ ගැන දැනුවත් වෙමු. පරිසරයත් ආරක්ෂා කරගෙන අපේ ආකල්ප වෙනස් කරමු. අපිට මේක කරගන්න ඕන ආකල්ප වෙනස් වීම කියන එකම මදි. අපි ඒක ක්‍රියාවේ යොදවන්න අවශ්‍යයි. කතා කරාටම බෑ දැනගත්තටම බෑ ඒවා ක්‍රියාත්මක කිරීම තමයි අනිවාර්ය කාරණාවක් බවට පත් වෙන්නේ. එයයි ඔබතුමා අපිට පැහැදිලි කරලා දෙන්න. මටත් මේ මතක් වුණා මේ මල් කඩන අය එහෙම ටිකක් පරිස්සමෙන් කඩන්න කියලා. දැන් ඔය ගොඩක් වෙලාවට දැන් ටිකක් ඔය COVID-19 සිදුවීමත් එක්ක ඔය අරලිය මල් එහෙම කඩනකොට සමහරවිට උඩ තැනක තියෙන්නේ කිරි අපි හිතන්නේ නැහැ. වැටුණාට පස්සේ තමයි හිතන්නේ. ඔව්. ඒ මල් කැඩිල්ල ගැන කියනකොට මම හිතුවේ මේ අර දුරකථනයෙන් වාහනේ එලවන ගමන් වාහනේ එලවනකොට දුරකථනයෙන් මල් කඩන එක. ඒකත් හරි බරපතලම තත්වයක්. මේ කිරි වලටත් වඩා සමහර විට විස වෙන්න පුළුවන්. මේ වයිතුමනි දැන් අපි ඔය කාරණා පැහැදිලි කරගෙන යනකොට හදිසි අනතුරක් හදිසිය හරි සිදු වුණොත් අපි මොනවද කරන්න ඕනේ? ඔව් දැන් මෙහෙමයි. දැන් හදිසි අනතුරක් අපි මූලිකම වළක්වා ගැනීමක් වළක්වා ගන්න ඕන. ඒකට තමයි අපි විවිධාකාර පාරිසරික වෙනස් වීම ඉංජිනේරු තාක්ෂණය ඔස්සේ විවිධාකාර දේවල් සිද්ධ කරන්නේ ඊට පස්සේ නීතිය මගින් යම් දේවල් සිද්ධ කරන්නත් උත්සාහ කරන්නේ. ඉතින් කොහොම වුණත් අනතුරක් වෙන එක වළක්වන්න.
හැබැයි අනතුරක් වුණයින් පස්සේ දැන් කරන්න දෙයක් නෑ අනතුරක් වුණත් සමස්තය සිද්ධ නොවුණත් අනතුරක් වුණයින් පස්සේ එහෙනම් එයාට ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවානේ. ඒතර ප්‍රතිකාර කරනකොට අපි මේකෙදි කියනවා මූලික ප්‍රතිකාර කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ මේ හැම දෙයකටම මූලික ප්‍රතිකාරයක් තියෙනවා. දැන් අපි දුම් හෘදේ වස්තුවේ අකර්මණ්‍යතාවයකට පත් වුණේ අපි පපුවේ අමාරුවක් කියලා තියෙනවා. පපුවේ අමාරුවක් තියෙන එක්කෙනෙකුට උනත් කරන්න ඕන ඒ කියන්නේ එයාට ශනිකව කරන්න ඕන යම් ප්‍රතිකාර ටිකක් තියෙනවා. මූලික ප්‍රථමාධාර මූලික ප්‍රතිකාර කරටම ටිකක් තියෙනවා. දැන් අපි හදිසි අනතුරු වලට ගියාමත් එතනත් මූලික ප්‍රතිකාර ටිකක් තියෙනවා. ඒ මූලික ප්‍රතිකාර වල වැදගත්කම තමයි සමහරලාට එයාගේ ජීවිතයේ පවා තීරණය ජීවිතයේ ඉස්සරහට තියෙනවද නැද්ද කියන එක පවා තීරණය වෙන්නේ මේ මූලික ප්‍රතිකාර දීම අනුව. එතකොට අපිට ජීවිතේ බේර ගන්න අපිට පුළුවන්කම තියෙවි හදිසි ප්‍රතිකාර හදිසි මූලික ප්‍රතිකාර මූලික ප්‍රථම ආධාර දීම ඊළඟට සමහරලාට දැන් රෝහලකට ගෙනිච්චයින් පස්සේ රෝගියාට කරන සත්කාරය ඉක්මන් කර ගැනීමට සාර්ථකව කරගන්න අපිට උදව් වෙනවා ප්‍රථම ආධාර කියන එක. එයාගේ රිකවරි එක එහෙම නැත්නම් එයා සනීප වෙන එක ඉක්මන් කරගන්න උදව් වෙනවා. ඒත් එක්කම ආබාධ තත්ත්වයකට ලක් වෙන්න තියෙන හැකියාවම කරගන්න. ඉතින් මෙතනදී ඇත්තටම අපි යම් දේවල් ටිකක් අපි හිතමු එතනදී සිදු කරන දේවල් ටිකක් තියෙනවා. ඒත් එක්කම ප්‍රවාහණය කියන එකත් හරි වැදගත්. මෙන්න මේ සමස්තය નિවර්දිව සිද්ධ වුණොත් ඇත්තටම අපි කියනවා අපිට බොහෝ වෙලාවට අනතුරු වලින් වෙන ගැටලු අවම කරගන්න පුළුවන්. මම පුංචි උදාහරණයක් කියන්නම්. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ එච්චරම අපි ගාව එහෙම දත්ත නැහැ. පරිවේෂණ දත්ත නැහැ. හැබැයි ලෝකයේ තියෙන දත්ත අනුව මට හොයාගන්න බැරුණා. දත්ත තියෙනවද දන්නේ නැහැ මට හොයාගන්න බැරුණා. දත්ත අනුව සාමාන්‍ය කියන එකක් තමයි දැන් අපි මරණ ගැන ගත්තාම දැන් ලංකාවේ මරණ අපරාධේ 12000ක් 14000ක් විතර ප්‍රමාණයක් මිය යනවා හැම අවුරුද්දකම හදිසි අනතුරු නිසා. නිරපරාධේ. එතකොට දැන් අපි සියදී විනාශා ගැනීමක් වුණත් මම ආයක අර්ථකථනය දක්වන්නේ නිරපරාධය කියන එක. ඒක වළක්ව ගන්න පුළුවන්කමක් තියෙනවා. සමහරු වෙන ඒක කොහොමද වළක්වන්නේ? ඉතින් ඒ ක්‍රමවේදයන් තියෙනවා. ඒකට ඇත්තටම එතනත් වැදගත් වෙන්නේ ආකල්පමය වෙනස සහ අපි ඒකට ඒක වළක්වා ගැනීම සඳහා පිටිවහලක් වෙන පරිසරය කොච්චර දුර සකස් කරලා තියෙනවද කියන එක. මම ආයේ චූට්ටක් එතනට ගියොත් දැන් මට පණිනවා මේ කියන්නේ සමහරට ප්‍රථමාධාර ගැන අහගෙන ආවම අර එකපාරට මතක් වෙන දේ එක තැනකට පයින්නවා මට සමා වෙන්නේ ගැන වටිනවා මොකද ඒකත් අපිට දැනුවත් මේ ඉතින් අර පාරවල් පේනවා එක පාරවල් පේනවා එක පාරවල් ගිහිල්ලා යනකොට සමහරලාට මූලික පාර ඔබ ඇහුව ප්‍රශ්නේ සමහරලාට අර එතනින් චුට්ටක් බැහැර වෙන්න අවස්ථාවක් තියෙනවා. ආපහු වැටේවි. නෑ මම කියන්නේ දැන් උදාහරණයක් මම කිව්ව පරිසරය සකස් කර ගන්න ඕන කියන එක. දැන් උදාහරණ දැන් සමහරලාට අපි දකිනවා ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ O level විභාගයෙන් පස්සේ A level විභාගයෙන් පස්සේ අපේ ලංකාවේ දරුවෝ කී දෙනෙක් සීදී විහානි කර ගන්නවද කියන එක. මේ දැන් පහුගිය අවුරුදු ගානේම ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඊළඟට සමහර දැන් මේ ඊයේ පෙරේදත් අපි දැක්කා විවිධාකාර ප්‍රශ්නත් එක්ක දරුවෝ සියදිවි හානි කර ගන්නවා. එතකොට දැන් අපි දැක්කා මේ ඊයේ පෙරේදත් දරුවෝ දෙන්නෙක් අර පොල්ගොල්ලේ මේ වතුරට පැනලා ජීවිතේ හානි කරගත්තා. ඉතින් ඇයිද මේක සිද්ධ වෙන්නේ කියන එක. මේ වගේ සිද්ධ වෙන දැන් සමහරලාට මේ පරිසරයේ බලපෑම නොවේද? අනිත් එක බලන්න අර තරුණිය බේරගන්න ගියපු අහිංසක තරුණයාගේ ජීවිතය අන්තිමට බිලි වෙනවා. ඒක තමයි. මැරෙන්න ඕන කෙනා ඉතුරු වෙනවා. ඒක තමයි. නෑ ඒක තමයි දැන් එතනදී හරි අවාසනාවන්ත සිද්ධියක්. එතකොට අපිට බැරිද මේ දැන් අපි මේක දැනුවත් වීම අනුව දැන් අපිට පුළුවන් නම් අපේ මේක හදා ගන්න අපිට යම් ප්‍රමාණයක්. එතකොට දැන් ඒ නිසා මම කියන්නේ මේවා හැම එකම වළක්ව ගන්න පුළුවන්. එතකොට දැන් අපි පරිසරය වෙනස් කිරීම දැන් අපි හිතමු දරුවෙක්ට ඉස්කෝලේ ඉගෙනීම කියන එකේදී බොහෝ අපිට ප්‍රෙෂර් එකක් තියෙනවා නම් ඔබ මේ රිසල්ට් එක ගන්න ඕන. ඔබ මේක දැන් මේ පරිසරය සකස් කරන්නේ කවුද? අපේ වැඩිහිටියෝමනේ. දරුවාගේ ඒ මනසට ඒ සියලුම අපි ප්‍රෙෂර් එකක් දාන්නේ ස්ට්‍රෙස්. එයාගේ සමස්ත ජීවිතේම මේ අර ආගාදයට ඇදලා දාන්නේ තමයි වටේ පරිසරය. අපිට මේක සකස් කරගන්න බැරිද? මෙන්න මේ හේතුව නිසා අපි දකිනවා මේ සමස්තය නිසා අපි දකිනවා අවුරුද්දට 12000ක් 14000ක් විතර මිය යනවා අපරාධේ ලංකාවේ තරුණ තරුණියෝ සහ සමස්තය අනුතුරු නිසා. එතකොට ඊළඟ තියෙන එක තමයි මේ මරණ වලින්
බොහෝ ප්‍රමාණයක් වළක්ව ගන්න පුළුවන් කියලා කියන මරණ වලින් මම මේ කියන්නේ මරණ ගැන විතරයි. මරණයට ලක් වෙන පුද්ගලයන්ගෙන් බොහෝ ප්‍රමාණයක් වළක්ව ගන්න පුළුවන් කියලා කියනවා. හොඳ නියමාකාර ප්‍රථමාදාර ඒ අවස්ථාවට ගැළපෙන ඒවා දුන්නොත්. දැන් අපි පුංචි උදාහරණයකින් අපිට එහෙමනම් දැනුමක් හැමෝටම දැනුමක් තියෙන්න ඕන මේ පුංචි දේවල් වලදී අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතමු පුංචි දෙයක්. අත කැපිලා තියෙනවා. ලේ ගලනවා. මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? මෙන්න මේකට. අපිට තියෙන හොඳම දේ තමයි මොකද්ද? අපි සාමාන්‍ය කියන්නේ අත මේ හරිය කැපිලා තියෙනවා කියමු. හොඳට ප්‍රෙෂර් එතන පිරිසුදු රෙදි කඩක් හරි පිරිසුදු රෙදි කඩ නැත්නම් මොකක් හරි දෙයක්. මං කියන්නේ අපිරිසුදු රෙදි කඩකින් වෙන්න පුළුවන් හානිය තවත් යම් ප්‍රමාණයක් වැඩි. අපි හිතමු කොහොමද ප්‍රෙෂර් එකක්. හොඳට පීඩනයක් යොදලා ඒ අත උස්සගෙන අපිට යන්න පුළුවන් නම් හොස්පිටල් එකට යන්න පුළුවන් නම් ඒ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයට යන්න පුළුවන් නම් ඒකම ඇති එයාගේ මේ අත සහ සම්පූර්ණ සමස්ත ජීවිතේම බේර ගන්න. තව කී දෙනෙක් කොයි විදිහට රුධිර වහණය වෙලා ජීවිත නැති වෙලා තියෙනවද බලන්නකො. ඊළඟට අපිට දැනුමක් තියෙනවා නම් දැන් අපි දකිනවා පොඩි අයගේ සමහරට විවිධාකාර පොඩි අය විතර නෙමෙයි මේ ලොකු අයගේ විවිධාකාර දේවල් හිර වෙලා ඒගොල්ලෝ මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මම කරන්න ඕන මොකද්ද? ඒකට අපි තුමු ඇම්බියුලන්ස් එකට කතා කරා කියලා. ඇම්බියුලන්ස් එකේ ඉන්න සමහරවිට විනාඩි 15ක් 20ක් විතර යනවා. 1990 තියෙනවා. අපේ සුවසරේ ඇම්බියුලන්ස් මේ ගිලන් රථ සේවාව තියෙනවා. ඒකටත් එන්නේ යම් කිසි කාලයක් යන මේ ෂණිකව එන්නේ නැහැනේ. මේක පියාඹගෙන අර ප්‍රාදුර්භූත වෙන්නේ නැහැනේ. ඒ වෙනකන් මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. අන්න ඒ දේ කරන්න ඒ දේ හරහා අපිට පුළුවන් වේවි යම් ප්‍රමාණයක් හරි අර ජීවිත හානි වෙන එක වළක්වන්න ඒකෙන් වෙන ආබාධ වළක්වන්න සහ ප්‍රතිකාර දෙන එක ඉක්මන් කරලා සහ ප්‍රතිකාර වලින් පස්සේ සුව වෙන එක ඉක්මන. ඉතින් මේක අපි හැමෝම අර වගේ කෙනෙක් ළමයෙක් කෙනෙක්ගේ හිර වුණොත් මොකක්ද කරන්න පුළුවන් අපිට? මෙහෙමයි අපි කියනවා ඇත්තටම අපි පුංචි කාලේ අපිට මොකක් හරි දෙයක් හිර වුණොත් බත් හිර වෙලා තියෙනවා. අපේ අම්මා කරේ මොකද්ද? පිටර තට්ටු කරේ. ඒක ටිකක් ක්‍රමානුකූලව කරන්න එකයි තියෙන්නේ. බොහොම සරල දෙයක්. සාමාන්‍ය පුංචි කෙනෙක් නම් දරුවෙක් නම් පුංචි අත දරුවෙක් නම් අපි කියනවා එයාව අනිත් පැත්තට හරවලා ඉතින් මෙතන මට උපකරණ නැහැ. අපි කියනවා පිටට තට්ටු කරන්න. ඒක තට්ටු කරන එකේ ක්‍රමයක් තියෙනවා. ඇත්තටම ඒකෙන් සාමාන්‍ය අපි කියනවා බොහෝ වෙලාවට අර උගුරේ හිර වෙලා තියෙන දේ එළියට එනවා කියන එක. එතකොට ඒකම මෙහෙමයි ඕකෙන් වෙන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවය ලක් වෙන එකනේ. ඒ කියන්නේ හුස්ම ගන්න බෑ. හුස්ම ගන්න ඒ කියන්නේ හුස්ම ගන්න විනාඩි 15ක් බැරුව විනාඩි 15ක් විතර තිබුණොත් ඔබ හිතන්නේ මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් අපිට මේ විනාඩියක්වත් හුස්ම නොගෙන ඉන්න බැරි තරමට අපේ ජීවිතයේ හුස්මත් එක්ක මේ සම්බන්ධ වෙලා තියෙනවා නම් විනාඩි 10ක් 15ක් බලන්නකො. එහෙමනම් ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් දෙයක්. අනිත් වැඩි හිටියෙක් නම් ඒ ක්‍රමය පොඩ්ඩක් වෙනස් වෙනවා. අපි කියනවා එක ක්‍රම තියෙනවා. මෙතනින් මේ පිටිපස්සෙන් ඉඳගෙන ඉතින් අපිට ඇත්තටම ප්‍රයෝග කරන්න තිබ්බා නම් හොඳයි. ඒක සරල ක්‍රමයක්. ඉතින් මම කිව්වේ ඒ සරල ක්‍රමය ඉගෙන ගන්න එක. අනිත් එක තමයි අපි හිතමු හෘදය අකර්මණ්‍ය වෙලා ඉන්නවා කවුරු හරි කෙනෙක්. ඒ වගේ කෙනෙක්ට අපිට පුළුවන් නම් මේ අර පොඩ්ඩක් අර කියන හෘද අපි කියනවා CPR කියන කියන්නේ කාඩියෝ පල්මොනරි රිසසිටේෂන්. හුස්ම ගැනීම කෙසේ වෙත අපිට පුළුවන් නම් හෘද අර අපි ඒකට කියන්නේ මේ හෘදය ස්පන්දනයට සම්බාහනය කරන හොඳම වචනේ සම්බාහනය කරන. මම දැක්කා මේ ද්‍රවිඩ චිත්‍රපටියක් මම හිතන මට මතක විදිහට මීට කාලයකට ඉස්සෙල්ලා ඒකේ හෘදය අකර්මණ්‍ය වෙච්ච පුද්ගලෙක් ඉන්නවා. පුංචි දරුවෙක් එනවා. දැන් මේ දරුවා අඬනකොට එයා බොහොම ලෙන්ගතුව හිටපු කෙනා තමයි දැන් නැති වෙලා ඉන්නේ. එයා කරන්නේ අර දාන චිත්‍රපටි වල තියෙනවනේ මේක බොහොම සංවේදී කරන්න බොහොම ක්‍රමවේදයන් උපයෝග කරගන්නවානේ. ඉතින් දැන් මේ ECG මොනිටර් එකේ මෙහෙම ඉරක් යනවා. ඉතින් මේ දරුවා අඬ ඒ පුද්ගලයාගේ පපුවට ගහනවා. මං කියන්නේ ඒ විදිහට ගහන්න කියන නෙමෙයි. මං කියන්නේ ඒකෙන් ක්ෂණිකව හෘදයාත් චිත්‍රපටියක් ඒක. හැබැයි ඒකෙන් පුංචි දෙන පණිවිඩයක් තියෙනවා. මොකෝ අපි අපි හැම දෙයකින්ම දෙන පණිවිඩය මොකක්ද කියන එක. ඕනම දෙයක ගන්න පුළුවන් හොඳ පැත්තක් තියෙනවා. අපි ඒ පැත්ත නෙමෙයි ගන්නෙ. අපි ගන්නෙ ඒකේ තියෙන අර එක්ක අඬනවා නම් කවුරුද ඇයි මෙයා ඇඬුවේ ඇයි ඒක උනේ ඕ දේවල්නේ ගන්නෙ. මේකෙන් දෙන හොඳ පණිවිඩය අපි ගන්නෙ නැති ඒක ගැටලුවක් වෙනවා. මම මේකෙන් දැක්ක දේ තමයි පොඩි එක්කෙනෙක්ට උනත් මේ දේ යම් ප්‍රමාණයක් කියලා දුන්නා නම් අර පුද්ගලයාගේ
ජීවිතේ බේර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අපි කියන්නේ බේසික් ෆස්ට් ඒඩ්ස් මූලික ප්‍රතිකාර ක්‍රම ටික අපි දැනුවත් වෙමු. අනිත් එක අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ රෝගියෙක්ව ප්‍රවාහනය කරනකොට ත්‍රිවිල එකක් පාවිච්චි කරනවා නම් එයාගේ කොණ්ඩ කඩලා ගෙනියන්නේ නැතුව අපි කියන නවලන ගෙනියනවා කියලා කියන්නේ එයා විතරක් නෙවෙයි සමහර වෙලාවට එතන ඉන්න 3-4 දෙනෙකුත් ඕක අසර රිංග ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර තව පුද්ගලයාට හුස්ම ගන්න බෑ, කොන්දත් කඩනවා. මේ ඔක්කොම යනකොට පුද්ගලයා එතනින් අනතුරු සිද්ධ වෙච්ච තැනින් ගත්තේ පණ තියෙන කෙනෙක්. අත්පා යම් ප්‍රමාණයට හොලවන්න පුළුවන් කෙනෙක්. හොස්පිටල් එකට යනකොට සමහරවිට පුද්ගලයා ජීවිතේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අත්පා හොලවන්න බෑ. හදාකාලික ආබාධ තත්ත්වයට ලක් වෙන්න පුළුවන්. දැන් මෙච්චර දේවල් ලස්සනට කතා කරනකොට මේ බලාගෙන ඉන්න කෙනෙකුටත් හිතෙන්න පුළුවන්, දරුවෙකුටත් හිතෙන්න පුළුවන් මටත් මේ වගේ වෛද්‍යවරයෙක් වෙන්න තියෙනවා නම් කියලා. ඔබටත් එහෙම බලාපොරොත්තුවක් තිබ්බද පුංචි කාලේ? ඔබ ඒක මාව අතීතයට ගෙනියනවා. මෙහෙම දෙයක් තියෙනවා. එහෙම මට ඇත්තටම ඉතින් අපිට ඕනකම තිබ්බේ අපි අපෙන් කොහොමද මේ රටට මගෙන් වෙන්න දේ කරන්න ඕන දේ මොකක්ද කියන එක. ඔබේ ගම්පලාද පාසල? මගේ හැදී වැඩුණේ පුංචි කාලේ ඉඳන්ම වාද්දුව කියන කළුතර දිස්ත්‍රික්කයේ පාන්දුරට ආසන්න වාද්දුව කියන ගමේ. දැන් ඉතින් අර්ධනාගරික ප්‍රදේශයක්. ඊට පස්සේ මම ඉස්කෝල 3කට ගියා. වාද්දුවේ අපි කිව්වේ පල්ලි ඉස්කෝලේ සෙන්ට් මේරීස් ශාන්ත මරියා මිශ්‍ර පාසල කියලා අපි කිව්වේ. ඊළඟට පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයට ගියා. 6න් පස්සේ කොළඹ නාලන්දා මහාවිද්‍යාලයට පැමිණියා. එතකොට පැන්දද ජාසිරි ලක්දිව මන්දිර සිරියලි සුදුලේපු විද්‍යාලයේ නල්ලන්දා සුපසන්. ඔවත් එහි සුපසන් චරිතයක් කියනවා. එසේම දැන් ඒතර මාව මේ තැනට ගේන්න ඒ හැමෝම එකතු වෙලා මේව කළා තියෙනවා. මොකෝ මුල වැරදුනා නම් සමහරලාවට මම මෙතන අද නැති වෙන්න පුළුවන්. ඉතින් බලාපොරොත්තු තිබ්බේ අරක. ඉතින් විභාග කරා, පාස් වුණා. ඉතින් ඔස්සේ ඉතින් මේ තැනට ආවා. ඉතින් කෙටි වචනකින් කියනවනම් වෛද්‍යවරයෙක් වීම ගැන අද මොකද දැනෙන්නේ? සන්තෝසයි මොකෝ ඒ හරහා අපිට තෘප්තිය තියෙනවා. ඉතින් ඒ තෘප්තිය නිසාම තමයි ඒ දේ හරහා බොහෝ දේවල් කරන්න පුළුවන් වීම නිසාම තමයි අපි මෙච්චර කතා කරන්නේත් මිනිස්සුන්ව දැනුවත් කරන්න උත්සාහ කරන්නේත් අනිත් අය කරන්නේ නැත්නම් ඒගොල්ලොත් එක්ක මේ ගමන දුවන්නත් උත්සාහ කරන්නේත් මේක කොහොමද සමායෝජනය කරගෙන දුවන්න උත්සාහ කරන්නේ මම මේ පුංචි දෙයක් කියන මේ දවස්වල අනිත් අයත් එක්ක එකතු වෙලා දැන් අනතුරු කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් කරන්න පුළුවන් දෙයක් නොවේ. බොහෝ පාර්ශ්වයන් ඉන්න උදාහරණයක් රථවාහන අනතුරු කිව්වහම ඔබට හිතනවා ගන්න පුළුවන් මේ අපි කරන්නේ හොස්පිටල් එකට ආවම බෙහෙත් කරන එක විතරයි කියන ප්‍රථම ආධාර ඉඳලා කරන ටික කියලා කියමු. ඊට ඉස්සෙල්ලා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඇත්තටම ඒ අයත් ඇත්තටම කැපවීමෙන් වැඩ කරනවා. ඉතින් අපි ඒ සමස්තයත් එක්ක අපි උත්සාහ කරනවා මේ දවස්වල එකතු වෙලා එක ගමනක් යන්න. තව දවසක් කතා කරන්න දේවල් ඉතුරුනා මම හිතන්නේ. අපි කතා බහ කරමු තවත් දවසක. එතුමා අර දැන් දැනෙන තත්ත්වය මොකක්ද කියලා පොම සතුටුයි කියලා කිව්වා. ඔබතුමාගේ සතුට තවත් වැඩි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහෝ දෙනෙකුට සුවය සදනවා වගේම බොහෝ දෙනෙක් දැනුවත් කිරීමත් හරි සතුටු හිතෙන කාරණාවක්. ඒ සතුට අපිත් එක්කත් බෙදා හදා ගන්න දවසේ සහභාගී වුණාට ඔබතුමාට බොහොම ස්තුතියි කියලා අපි මේ මොහොතේ ප්‍රකාශ කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඕන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග වෛද්‍යතුමා අද දවසේ අපිත් එක්ක මේ විදිහට ඔබත් එක්ක කතා බහ කරන්න අපිට මැදිරියට ආවේ. එhmenan අපි ආයි දවසක මුණ ගැහෙමු. නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන ආයුෂ බොහෝ වේවා. ඔබටත් එසේම ආයුබෝවන්. එhmenan අසංග අපි සූදානම් වෙනවා සමු ගැනීම සටහන් කරන්නත්. ඔව් අපි ආයි හෙට හම්බ වෙනවා. හෙට උදෑසන මුණ ගැහිම සිදු වෙන්නේ. එතෙක් සතුටින් ඉන්න විනෝදයෙන් ඉන්න ඔබටත් ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.